2022 ගිණුම්කරණයේ පන්තියේ තාම වැදගත් ඒකකයක් අපි අද ආරම්භ කරන්න යන්නේ. ඒ තමයි මූල්‍ය ප්‍රකාශන. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබෙන මේ ප්‍රශ්න වලට මුල පුරන මාතෘකාව වශයෙන් තමයි මූල්‍ය ප්‍රකාශන මාතෘකාව හඳුන්වන්න පුළුවන්. මේ මූල්‍ය ප්‍රකාශන මාතෘකාව ඊටම වැදගත් ගිණුම්කරණයේදී මොකද හේතුව මේ මූල්‍ය ප්‍රකාශන මාතෘකාව නොමැතිව ඉස්සරහ පාඩම් වලට ඒ කියන්නේ අසම්පූර්ණ වාර්තා, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් වගේ මාතෘකා කිසි දෙයකට පාදමේක යන්න බෑ. මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන සහ ගැළපීම් කියන මාතෘකා දෙක නිසි පරිදි අවධාරණය කරගන්න ඕන. ඒ නිසා අපි මේ ඒකකයේ තුලදී පුළුල් වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මූල්‍ය ප්‍රකාශන සහ ගැළපීම් කියන ඒකකය සම්පූර්ණයෙන්ම සිද්ධාන්තමය වශයෙන්. ලියාගමු මාතෘකාව මූල්‍ය ප්‍රකාශන හේවත් අවසාන ගිණුම්. 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 ලියාගන්න පුංචි වාක්‍යයක්. ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේදී ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේදී කිසියම් ව්‍යාපාරයක් සිය ගිණුම් කටයුතු අවසන් වීමෙන් පසුව ඇල්මැති පාර්ශවයන් වෙත තොරතුරු sannivedanaya කිරීම සඳහා පිළියෙල කරනු ලබන ගිණුම් කට්ටලය අවසාන ගිණුම් හේවත් මූල්‍ය ප්‍රකාශන ලෙස හඳුන්වයි. අවසාන ගිණුම් හේවත් මූල්‍ය ප්‍රකාශන ලෙස හඳුන්වනු ලබයි. මෙම ඒකකයේ තුලදී සාකච්ඡා කරනු ලබන්නේ තනි වෙළඳ ව්‍යාපාරයක හේවත් කේවල ස්වාමි ව්‍යාපාරයක අවසාන ගිණුම පිළියෙල කරන ආකාරයයි. මෙම අවසාන ගිණුම පිළියෙල කිරීම ගිණුම් කරන ක්‍රියාවලියේ අවසාන අදියර තුලදී සිදුවන කටයුත්තකි. මෙය පහත පරිදි ගැලීම් සටහනක් මගින් පෙන්눔 කළ හැකියි. මෙන්න මේ ගිණුම් කරන ක්‍රියාවලියේදී සිද්ධ වෙන දේවල් අපිට මෙන්න මේ විදිහට ගැලීම් සටහනක් ප්‍රස්තාරයක් විදිහට පෙන්වන්න පුළුවන්. ඉස්සෙල්ලාම තමයි ළමයි ගනුදෙනු අපි සිදු වෙච්ච ගමන් මොකේක ලියනවද? මූලාශ්‍ර ලේඛනයක ලියනවා. ගෙනුම් කරන ක්‍රියාවලිය ගත්තොත් අපි ඉස්සෙල්ලාම මූලාශ්‍ර ලේඛනයක ලියනවා.
මූලාශ්‍ර ලේඛනයක ලියලා ඊළඟට මේක උපයෝගී පොතක ලියනවා. උපයෝගී පොතක ලියලා මේක ලෙජරයට පිටපත් කරනවා. ලෙජර් ගිණුම් වලට දානවා. ලෙජර් ගිණුම් වලට දාලා ඒ වයින් මේකට ගන්නවා මොකද්ද? ශේෂ පිරික්සුමක්. ශේෂ පිරික්සුමක් ගන්නවා. මේ ශේෂ පිරික්සුම ගත්තට පස්සේ මේකේ වැරදි තියෙනවා නම් ඒ වැරදි ඊළඟට මොනව කරනවද? නිවැරදි කරනවා. ඊට පස්සේ වැරදි නිවැරදි කරලා ඉවර වෙලා මූල්‍ය ප්‍රකාශන වල තියෙන දත්ත සංකල්ප හා මූලධර්ම වලට අනුව හරි ලස්සන අපි ඒකට කියනවා ගැලපුම් සටහන් කරනවා. මේ ගැලපීම් සටහන් කළාට පස්සේ ලෙජරේ තියෙන ආදායම් හා වියදම් ශේෂ ආදායම් හා වියදම් ගිණුම් පියවල දානවා, වහලා දානවා. පියවීම කරනවා. එහෙම නැත්නම් අපි කියනවා පියවීමේ සටහන් පිළියෙල කරනවා. ඒතර පියවීමේ සටහන් ලියන්නේ ගැලපුම් සටහන් ලිව්වට පස්සේ. ඔන්න ඊට පස්සේ තමයි අපි ව්‍යාපාරයක මොනවා පිළියෙල කරන්නේද? මූල්‍ය ප්‍රකාශන සැකසීම කරන්නේ. එහෙනම් මූල්‍ය ප්‍රකාශන සැකසීම කරන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේ අවසාන භාගයේදී. ඒ කියන්නේ මේ සියලු මූලික කටයුතු මොනවා වීමෙන් පසුවද? අවසන් වීමෙන් පසුව. රයිට්. ඉක්මනින් මේ ගැලීම් සටහන ලියා ගන්න. ඉක්මනින්. හරිද? right. දැන් අපි කතා කළා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ මේ ක්‍රියාවලිය අවසානයේදී. අපි කිව්වා මේ පාඩමේදී අපි කතා කරන්නේ මොන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන ගැනද? තනි වෙළඳ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන ගැන.
තනි වෙළඳ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? අයිතිය පුද්ගලයන් එක් ව්‍යාපාර පිළිබඳ. ලියන්න පුංචි මාතෘක මේ පුංචි ඡේදයක් විදිහට තනි වෙළඳ ව්‍යාපාරයක පිළියෙල කරන තනි වෙළඳ ව්‍යාපාරයක පිළියෙල කරන අවසාන ගිණුම් කට්ටලය ප්‍රධාන වශයෙන් අවසාන ගිණුම් කට්ටලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. ඒ කියන්නේ මේ තනි වෙළඳ ව්‍යාපාරයක අවසාන ගිණුම් කට්ටලය කොටස් කීයක් තියෙනවලුද? දෙකයි. එක ලාභාලාභ ප්‍රකාශය. දෙක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එක ලාභාලාභ ප්‍රකාශය, දෙක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙනම් ප්‍රකාශන කීයකින් සමන්විතයිද? දෙකයි. එකක් මොකල්ලුද? ලාභාලාභ ප්‍රකාශය. අපි ආදායම් ප්‍රකාශය කියන නම මූල්‍ය ප්‍රකාශන පාඩමේදී පාවිච්චි කරන්නේ නැහැ. ඒකට කියනවා මොකක් කියලාද? ලාභාලාභ ප්‍රකාශය. අනිත් එක මොකල්ලුද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා. ප්‍රකාශන කීයක් තියෙනවලුද? දෙකයි. අවසාන ගිණුම් දෙකයි. පුංචි අනුමාතුකාවක් විදිහට ලියන්න ලාභාලාභ ප්‍රකාශය. ළමයි මේ ලාභාලාභ ප්‍රකාශය කියන මූල්‍ය ප්‍රකාශනය හදන එකේ ප්‍රධානම පරමාර්ථය තමයි කිසියම් ව්‍යාපාරයක් ලබපු ලාභය හෝ අලාභය ගණනය කිරීම. මොකද මේ ලාභාලාභ ප්‍රකාශය හදන එකේ අරමුණ? කිසියම් ව්‍යාපාරයක් ලබපු ලාභය හෝ මොකක් ගණනය කරන එකද? අලාභය ගණනය කරන එක. ලියන්න මෙම මූල්‍ය ප්‍රකාශනය සැකසීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ කිසියම් ව්‍යාපාරයක් කිසියම් වර්ෂයක් තුලදී ලබා ඇති ලාභය හෝ අලාභය ගණනය කිරීමයි. මෙම ලාභාලාභ ප්‍රකාශය තුල ප්‍රධාන කොටස් දෙකක් ඇත. ඒ කියන්නේ මේ ලාභාලාභ ප්‍රකාශය හදන්නේ මොකක් හොයන්නද? ලාභය හොයන්න. මේ ලාභාලාභ ප්‍රකාශය ඇතුලේ කොටස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එක වෙළඳ ගිණුම. දෙක ලාභාලාභ ගිණුම. එතකොට මේ කොටස් දෙක තියෙන නිසා මේ ලාභාලාභ ප්‍රකාශයට ඉස්සර කිව්වා වෙළඳ හා ලාභාලාභ ගිණුම කියලා. මොකක් කිව්වද? වෙළඳ හා ලාභාලාභ ගිණුම කියලා. ඇයි මේ වෙළඳ හා ලාභාලාභ ගිණුම කිව්වේ? මේ ලාභාලාභ ප්‍රකාශය ඇතුලේ ගිණුම් කීයක් තියෙන නිසාද? දෙකක් තියෙන නිසා. ගිණුම් දෙකක් තියෙන නිසා. right. පුංචි අනුමාතුකාවක් විදියට ලියන්න වෙළඳ ගිණුම. ඔන්න ළමයි නාමයේම තියෙනවා වෙළඳාම. මොකද වෙළඳාම කියලා කියන්නේ සරල භාෂාවෙන් භාණ්ඩ අලෙවිය. එතකොට මේ වෙළඳ ගිණුම කියන ගිණුමේ පරමාර්ථය තමයි දරුවෝ මොකද්ද? කිසියම් ව්‍යාපාරයක් භාණ්ඩ විකිණීමෙන් ලැබිච්ච ලාභය. මොනවා කළ ලැබිච්ච ලාභයද?
භාණ්ඩ විකුණලා ලැබිච්ච ලාභේ හොයන්න අපි හදන ගිණුමට කියනවා මොන ගිණුම කියලාද? වෙළඳ ගිණුම කියලා. ලියන්න. වෙළඳ ගිණුමක් මගින් සොයාගනු ලබන්නේ වෙළඳ ගිණුමක් මගින් සොයාගනු ලබන්නේ කිසියම් ව්‍යාපාරයක් වෙළඳාමෙන් ලබා ඇති කිසියම් ව්‍යාපාරයක් වෙළඳාමෙන් ලබා ඇති ලාභය හෝ අලාභයයි වෙළඳාමෙන් ලබා ඇති ලාභය හෝ අලාභයයි මොකෙන් ලබලා තියෙනද? වෙළඳාමෙන් ලබලා තියෙන ලාභය අලාභේ හොයන්න අපි හදන ගිණුමට කියනවා මොන ගිණුම කියලාද ළමයි? වෙළඳ ගිණුම කියලා. මොන ගිණුම කියලාද? වෙළඳ ගිණුම. එහෙනම් වෙළඳ ගිණුම හදන්නේ මොකෙන් වෙච්ච ලාභය හොයන්නද? වෙළඳාමෙන් වෙච්ච ලාභය හොයන්න. මෙම ලාභය ගිණුම්කරණයේදී ලාභය ලෙස හඳුන්වයි. ගිණුම්කරණයේදී දල ලාභය ලෙස හඳුන්වයි. මේ ලාභයට කියනවලු මොන ලාභය කියලාද? දල ලාභය කියලා. එහෙනම් දල ලාභය හොයන්න අපි හදන ගිණුමට කියනවා මොන ගිණුමක් කියලාද? වෙළඳ ගිණුමක් කියලා. ළමයි අපි මේ ලාභ ප්‍රකාශය අර ලෙචර් ගිණුම් පාඩමේදී දල වශයෙන් කළා. හැබැයි අපි මෙතෙන්දී මේ පාඩමේදී අපි කතා කරනවා දරුවෝ ලාභ ප්‍රකාශයක් හදන විධිමත් ආකෘතිය පිළිබඳව. ඒ කියන්නේ ඔයා මෙතනින් එහාට ලාභ ප්‍රකාශයක් හැදෙන හැම අවස්ථාවකදීම විධිමත් ආකෘතිය මොනව කරන්න වෙනවද? පාවිච්චි කරන්න වෙනවා. මේ විධිමත් ආකෘතිය මොකද මේ විධිමත් ආකෘතිය කියන්නේ? ළමයි මේ ලාභ ප්‍රකාශයක් ගහද්දී අපි මෙච්චර කාලයක් කලේ මේක වටිනාකම් තීරු දෙකකට ගැහුවේ. නමුත් මෙතනින් එහාට අපි ලාභ ප්‍රකාශයේ මුළු කොටස එහෙම නැත්නම් වෙළඳ ගිණුම කියන එක කොටස් තුනකින් යුක්තව එහෙම නැත්නම් තීරු තුනකින් යුක්තව තමයි ගහන්නේ. තීරු කීයකින්ද ගහන්නේ? තීරු 3යි. එහෙනම් වෙළඳ ගිණුම තීරු කීයකටද ගහන්නේ? තීරු 3කට ගහන්නේ. මෙන්න මේක තීරු 3කට ගහන්නේ. එහෙමනම් උඩින් පේලි 3ක් ඉතුරු කරලා රූල් කරගන්න පල්ලෙහාට රූල් 10ක් විතර හිටිට වෙළඳ ගිණුමක් උඩින් රූල් 3ක් විතර ඉතුරු කරලා අපි ගාණක් හදන්නම ගමු. ටියුට් එකේ ගාණක් හදන්න. මෙන්න මේ ටියුට් එක අපි සාකච්ඡා කරන්නේ මූල්‍ය ප්‍රකාශන. වෙළඳ ගිණුමක් ගහගන්න වටිනාකම් තීරු 3යි. උඩින් පේලි 3ක් ඉතුරු කරලා රූල් කරන්න. පල්ලෙහාට රූල් 10ක් විතර ඇති. ගන්න රෝගේ පළවෙනි ගාන තුන්වෙනි පිටුවේ ඒකේ තියෙනවා නාමල්ගේ ව්‍යාපාරයේ. එතකොට මෙතන පේලි 3ක් තියෙනවා කියවනේ. පේලි 3කට උඩින් හරි මැද්දෙන් ලියනවා නාමල්ගේ ව්‍යාපාරයේ. මේ හරියෙන් පටන් ගන්නවා. දිනේ කවදාද තියෙන්නේ? 2020 3:31 අවසන් වසරට මේ මොකක්ද අපි හදන්නේ? වෙළඳ ගිණුම. ඒ කියන්නේ ලාභ ප්‍රකාශයේ කොටසයි අපිට මේ ගාණ ඉල්ල තියෙන්නේ. වෙළඳ ගිණුම. කෙලවරෙන් අපි රුපියල් 1000 කියලා දාගමු. මාත් එකම හදාගෙන යන්න.
මෙන්න මෙහෙමයි වෙළඳ ගිණුම හදන්නේ. මේක මාත් එක්කම ලියාගෙන යමු. විකුණු. ඊට පස්සේ රූල් දෙකක් විතර තියලා අඩු කළා විකුණුම් පිරිවැය. එතන රූල් ලියන්නේ නැහැ. විකුණුම් පිරිවැය. කොහොමද ළමයි විකුණුම් පිරිවැය අන්ලයින් කළා? විකුණුම් පිරිවැය කොහොමද හොයන්නේ? ආරම්භක තොගය. මට කියන්න මේකට මොනවද එකතු කරන්නේ? ගැනුම් එකතු කරනවා. මෙතන දල වශයෙන් රූල් 4ක් විතර ඉතුරු කරන්න. රූල් 4ක් විතර ඉතුරු කරන්න. ඕනම ගානකට ගැලපෙන්න. ඊට පස්සේ එනවා අඩු කළා. මොන තොගයද? අවසාන තොගය. එතකොට උත්තරේ එනවා ඊළඟ රූලෙම. දල ලාභය. දල ලාභය. මෙතන රූල් දෙකක් විතර ඉතුරු කරන්න. මෙතන රූල් 4ක් විතර ඉතුරු කරන්න. දල වශයෙන් මග තියාගන්න හරි ලේසි. විකුණුම් ළඟ 2යි ගැනුම් ළඟ 4ක් විතර. දැන් මේකේ ළමයි තීරු දෙකක් තියෙනවා. මේ තීරු දෙකේ මේ තීරු තුනක් තියෙනවා. මේ තීරු තුනේ කොහොමද දත් දාන්නේ කියලා අපි පාවිච්චි කරන්නේ. හරිද? ඒක ඔයගොල්ලෝ වාගේ ටියුට් එකේ වාගේ ටියුට් එකේ මෙන්න මෙතන හරි ලියා ගන්න. මේකේ වෙළඳ ගිණුමේ දත්ත ටික දාන හැටි. නැත්නම් මේ ලාභ ප්‍රකාශයේ දත්ත දාන හැටි. පළවන තීරුව. පළවන තීරුව. පළවන තීරුව. මම මේ කතා කරන්නේ විධිමත් ඔයාලට මේක හදාගෙන යන්න. පළවෙනි තීරුව. මේ පළවෙනි තීරුවේ දාන්නේ මොනවද? ගානේ තියෙන වියදම්. මොන ආයතනද? වියදම් ආයතන. දාන්නේ පළවෙනි තීරුව. දෙවන තීරුව. දෙවෙනි තීරුවේ මොනවද අපි දාන්නේ? එක જાතියක් තමයි දෙවෙනි තීරුවේ දාන ආදායම්. ආදායම් දාන්නේ කීවෙනි තීරුවේද? දෙවෙනි එකේ. ඊළඟ එක තොග. ආරම්භක තොග අවසාන තොග වගේ තොග ආයතනක් දාන්නේ කීවෙනි තීරුවේද? දෙවෙනි තීරුවේ. දැන් ඔයා ගාන ගන්න මාත් එක්කම හදාගෙන යන්න. පළවෙනියටම තියෙන්නේ මොනවද? පළවෙනි ගානේ ගැනුම්. ළමයි ගැනුම් කියන්නේ මොකද්ද? වියදම. කීවෙනි තීරුවේ දාන්නේ සාමාන්‍යයෙන්? පළවෙනි තීරුවේ. කීයද තියෙන්නේ? 50යි. 50 10 කියන්නේ 50යි. කලබල වෙන්න එපා. දෙවෙනි එක විකුණුම්. විකුණුම් කියන්නේ මොකද්ද? අපේ ආදායම. ආදායමක් කීවෙනි තීරුවේ සාමාන්‍යයෙන් දානවා කිව්වේ? දෙවෙනි තීරුවේ 90යි. ආරම්භක තොගය 15යි. තොගය දානවා කිව්වේ සාමාන්‍යයෙන් කීවෙනි තීරුවේද? දෙවෙනි එකේ 15යි. බලන්න හරි විධිමත්ව හදන්න පුළුවන් එතකොට. අවසාන තොගය 10යි. තොග දානවා කිව්වේ කීවෙනි තීරුවේද? දෙවෙනි එකේ 10යි. අඩු කරලා වරණක් විදිහට දාන අවසාන තොගය නිසා. ඊළඟ දෙනවා ආපසු යොමු. ළමයි ආපසු එවුම් කියන්නේ මොකක්ද? අපේ ආදායම. අපි ලෙජර් ගිණුම් වර්ගයේදී කතා කළා. ඒක විකුණුම් වලින් අඩු කරන්න ආපසු එවුම්. ආදායමක් නිසා කීවෙනි තීරුවේ දානවා කිව්වේ? දෙවෙනි තීරුවේ 20යි. වරහණක් ඇතුලේ දාන්න අඩු කරන එක නිසා. ආපසු එවුම් කියන්නේ අපේ වියදම. ආපසු යවන ඒවා මොකද කරන්න ඕනේ? ගැනුම් වලින් අඩු කරන්න ඕනේ. ආපසු යවුම් කීයක් තියෙන්නේ? 5යි. වියදමක් නිසා පළවෙනි රූලේ. එහෙනම් බලන්න මේ මූලික මූලධර්මය අනුගමනය කරමින් අපි දැම්මේ. right. දැන් ඔයාලට එකතු කරන විදිය කියලා දෙන්නම් මම වෙනම.
ඔයා ගන්න ඕකේ තියෙන දෙවෙනි අභ්‍යාසය ඔයා තනියම රූල් කරලා හදන්න ගන්න. චූට්ටක් අහගන්න තව පොඩි දෙයක් කියන දිනවා බලන්න දෙවෙනි අභ්‍යාසයේ අලුත් තොරතුරක් තියෙනවා. ගෙන යීමේ කුලිය කියලා නේද? ළමයි ගෙන යීමේ කුලිය කියන්නේ මොකද්ද? අපේ වියදමක්. වියදමක් නම් කීවෙනි තීරුවෙත් දාන්නේ? පළවෙනි තීරුවේ. ළමයි භාණ්ඩ ගේන්නේ අපි ගත්තේව නේද? ගත්තේව ගේනවා කියන්නේ ළමයි ගත්ත වියදමට ඒකත් මොනවා වෙන්න ඕනේද? එකතු වෙන්න ඕනේ. එහෙනම් ගෙනීමේ කුලිය කියන්නේ මෙතන ගැනුම් වලට මොනවා වෙන දෙයක්ද? එකතු වෙන දෙයක්. ගැනුම් වලට මොනවා වෙන දෙයක්ද? එකතු වෙන දෙයක්. යටි පුංචි නෝට් එක ලියන දෙවෙනි ගාන හදන්න ඉස්සෙල්ලා. පුංචි නෝට් එක ලියන්න. වෙළඳ ගිණුමේ ගැනුම් වලට එකතු කළ යුතු අය තමයි. වෙළඳ ගිණුමේ ගැනුම් වලට එකතු කළ යුතු අය තමයි. ඊට පුංචි වාක්‍යයක් ලියන්න. කිසියම් අභ්‍යාසයක භාණ්ඩ මිලදීගත් අවස්ථාවේ සිට ව්‍යාපාරය දක්වා රැගෙන එන තෙක් ගිය සියලුම වියදම් 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 වෙළඳ ගිණුමේ ගැනුම් වලට එකතු කළ යුතුය. ඒ කියන්නේ මෙන්න මේව ගානක දීලා තිබුණොත් වෙළඳ ගිණුමේ ගැනුම් වලට එකතු කරන්න ඕනේලු. 1. ගෙන ඒමේ කුලිය. 2. තීරු ගාස්තු හෝ තීරු බදු. 3. නැව් ගාස්තු කමාවක් දාලා ලෝරි කුලි कंटेनर कुली යනාදිය. 3 වරායි ගුදම් ගාස්තු. ඒ කියන්නේ භාණ්ඩ ගෙන්නන්න ගිය වියදමක් ඒක. වරායි ගුදම් ගාස්තු. ඊළඟ එක පැටවුම් කුලී හා බෑමේ කුලී. ඔන්න ඔය දේවල් තිබ්බොත් මොකද කරන්න කියන්නේ ළමයි? ගානක හරි වෙළඳ ගිණුමේ ගැනුම් වලට මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕනේ. රයිට්. බලන්න ඉක්මනට ඔයා නම ලියලා පේලි 3කට වෙළඳ ගිණුමක් ගාලා ඉලක්කම් දාන්න එපා කලින්. ආකෘතිය ගාන විදිය කිව්වා විකුණුම් ළඟ රූල් දෙකක් තියන්න, ගැනුම් ළඟ රූල් දෙකක් තියන්න, මේකත් රූල් 4ක් තියන්න. තියලා ඉස්සෙල්ලා ආකෘතිය ගහගන්න. ඊට පස්සේ ගාන දීලා තියෙන දත්ත ටික දාන්න. රයිට්. බලන්න ඉක්මනට.
කොයි ඉක්මන් කරන්න. වෙලාව ඇති. අම්පලුන්දරු පළවෙනි උදාහරණය. පළවෙනි අභ්‍යාසයේ උත්තරය. වාත එකම. දැන් මේක පිළිවෙලට එකතු කරන්න ඕනේ ආවට ගියට බෑ. මෙන්න මේ ටික එකතු කරලා ඊළඟ රූල්ට ගන්න 70යි. මේ දෙක එකතු කරලා මේ රූලට ගන්න 50න් 5ක් ගියාම 45යි. ඊට පස්සේ මේ දෙක එකතු කරලා ඊළඟ රූල්ට අරන් හරියන්නේ නැහැ. මේ දෙක එකතු කරලා මෙතෙන්ට ගන්න 60යි. ඒ 60න් මේ 10 අඩු කරලා තමයි මෙතෙන්ට ගන්න 50යි. ତර මේ අවසාන තීරුවේ තියෙන්න පුළුවන් විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු කළා. මේකෙන් මේක අඩු කරන්න 20යි. දල ලාභයක් එනවා කීයකද? 20ක. පිළිවෙලට එකතු කරන්න. මේ පළවෙනි ගානේ උත්තරේ. පළවෙනි ගානේ උත්තරේ. පළවෙනි ගානේ උත්තරේ. දැන් ඊටාම ඉක්මනින් ඔයා දෙවෙනි ගානේ උත්තරේ හදන්න. එකතු කරන්න. දෙවෙනි ගානේ උත්තරේ එකතු කරන්න. දෙවෙනි ගානේ උත්තරේ ඉක්මනින්. බලන්න මෙන්න මේ වගේ දත්ත ටික දාලා තිබුණාද කියලා. දැන් ඒක සුළු කරන්න 75න් 5ක් ගියාම 70යි. මේ ටික සුළු කරලා ඊළඟ රූල්ට ගන්න 40න් 10ක් 30යි 30යි 10යි 40යි.
40යි 25යි 65යි 65න් 15ක් ගියාම 50යි 70න් 50ක් ගියාම ඒකෙත් උත්තරේ කීයද එන්නේ 20යි ඒකෙත් උත්තරේ 20යි ඔය ඇවිල්ලා අභ්‍යාසාංක 2 අභ්‍යාසාංක 2 ඉක්මනින් තනියම අභ්‍යාසාංක 3 හදන්න ගන්න ක්‍රමානුකූලව ඉස්සෙල්ලා ආකෘතිය ගහලා මතකයිනේ මෙතන රූල් 2යි මෙතන රූල් 4යි තියෙන ආකෘතිය ගහලා ඉක්මනින් හදන්න තුන්වෙනි ගාන ඊටාම ඉක්මනින් ඉක්මනින් උඩින් පේලි තුනකට නම ලියන්න උඩින් පේලි තුනකට නම ලියලා තියෙන්න ඕනේ.
කමල්ගේ ව්‍යාපාරේ කියලා. තීරු ගාස්තු මේකේ තියෙන්නේ. තීරු ගාස්තු මොකද කරන්න ඕනේ කිව්වේ ගැණුම් වලට එකතු කරන්න ඕනේ. තීරු ගාස්තු ගැණුම් වලට එකතු කරන්න ඕනේ. දැන් බලන්න. සුළු කරපුවා 40යි 50යි 50න් 30ක් ගියාම 20යි. මේ දෙක 65යි. 65න් 15ක් ගියාම 50ක් එනවා. මෙතන 110යි. 110න් 50ක් ගියාම උත්තරය 60ක් එනවා. උත්තරය 60ක් එනවා. දලලාභය 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 60යි. දලලාභය 60යි. දලලාභය 60යි. right. ඔය කතා කළේ ලාභ ප්‍රකාශයේ පළවෙනි පියවර. එහෙම නැත්නම් ලාභ ප්‍රකාශයේ කොටස් දෙකක් තියෙනවා කියවනේ. ඒකේ පළවෙනි කොටස අප කතා කළේ වෙළඳ ගිණුම. දෙවෙනි එක නම් කරගන්න ලාභ ගිණුම. ලාභ ගිණුම මාතෘකාවක් ලියා ගන්නවා. ලාභ ගිණුම. ලියන්න මෙම ගිණුම සකස් කරන්නේ. මෙම ගිණුම සකස් කරන්නේ වෙළඳාමද ඇතුළු. මෙම ගිණුම සකස් කරන්නේ වෙළඳාමද ඇතුළු. වෙළඳාමද ඇතුළු සියලු ව්‍යාපාරික කටයුතු වලින්. වෙළඳාමද ඇතුළු සියලු ව්‍යාපාරික කටයුතු වලින් ලැබූ ලාභය හෝ අලාභය. වෙළඳාමද ඇතුළු සියලු ව්‍යාපාරික කටයුතු වලින් ලැබූ ලාභය හෝ අලාභය. ලැබූ ලාභය හෝ අලාභය ගණනය කිරීමයි. ලැබූ ලාභය හෝ අලාභය ගණනය කිරීමයි. අනේ ගණනය කරන්න තමයි අපි මොකක් ගහන්නේද? වෙළඳ කිසි ලාභ ගිණුමක් ගහන්නේ. සමස්ත ව්‍යාපාරික කටයුතු වලින් ලැබූ ලාභය. මෙම ලාභය ගණනය කිරීමේදී ව්‍යාපාරයක් විසින් දරනු ලබන මෙහෙයුම් වියදම් අඩු කිරීමක් සිදු කරයි. මෙහෙයුම් වියදම් අඩු කිරීමක් සිදු කරයි. මෙම මෙහෙයුම් වියදම මෙම ඒකකය තුලදී ප්‍රධාන කොටස් 4කට
ප්‍රධාන කොටස් හතරකට බෙදා වෙන් කරනු ලබයි. ප්‍රධාන කොටස් හතරකට බෙදා වෙන් කරනු ලබයි. ප්‍රධාන කොටස් හතරකට බෙදා වෙන් කරනු ලබයි. එහෙනම් ප්‍රධාන කොටස් කීයකට බෙදලා වෙන් කරනවලුද? ප්‍රධාන කොටස් හතරකට බෙදලා වෙන් කරනවා. ප්‍රධාන කොටස් හතරකට බෙදලා වෙන් කරනවා. ප්‍රධාන කොටස් හතරකට බෙදා වෙන් කරනු ලබයි. ප්‍රධාන කොටස් හතරකට බෙදා වෙන් කරනු ලබයි. ප්‍රධාන කොටස් හතරකට බෙදා වෙන් කරනු ලබයි. මෙන්න බලන්න ළමයි කවුරුත් ලියන්න යන්න එපා, මම විලාම දෙනවා ලියන්න. පළවෙනි જાතියට කියනවා බෙදා හැරීමේ වියදම් කියලා. මොන වියදම් කියලාද? බෙදා හැරීමේ වියදම් කියලා. දෙවෙනි වර්ගයට කියනවා පරිපාලන වියදම් කියලා. පළවෙනි වර්ගය බෙදා හැරීම වියදම්, දෙවෙනි වර්ගය පරිපාලන වියදම්, තුන්වෙනි වර්ගයට කියනවා මූල්‍ය වියදම් කියලා. මොනවා කියලාද කියන්නේ? මූල්‍ය වියදම් කියලා. හතරවෙනි වර්ගයට කියනවා මොන වියදම් කියලාද? වෙනත් වියදම් කියලා. හතරවෙනි වර්ගයට කියනවා මොන වියදම් කියලාද? වෙනත් වියදම් කියලා. එහෙමනම් මෙහියුම් වියදම් ප්‍රධාන කොටස් කීයකට බෙදෙනවද දරුවෝ? 4යි. මොනවද මේ වර්ග හතර මට කියන්න? බෙදා හැරීම වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම් සහ වෙනත් වියදම්. දැන් අපි ආදායම් ප්‍රකාශ සමීකරණ ගණන් වල එහෙම නැත්නම් ලෙජර් ගිණුම් වල ආදායම් ප්‍රකාශ හදද්දී මෙහෙයුම් වියදම් කියලා ලිව්වා මිසක් මෙලෙස මෙහෙයුම් වියදම් වර්ගීකරණයක් කළේ නැහැ. හැබැයි මූල්‍ය ප්‍රකාශන වල මේ වියදම් හරියටම වර්ගීකරණය කරන්න ඕනේ. දැන් එහෙනම් අපි අඳුර ගන්න ඕනේ මේ මෙහෙයුම් වියදමක් කොහොමද අඳුරගන්නේ? ළමයි මේ බෙදා හැරීම වියදම් කියන ඒවට එන්නේ ව්‍යාපාරයක තියෙන රථ වාහන සම්බන්ධයෙන් දරන වියදම්. මොනවා සම්බන්ධයෙන්ද? රථ වාහන සම්බන්ධව දරන වියදම්. මොන වියදමක් වෙනවලුද? බෙදා හැරීම වියදමක් කියලා. මොනවද රථ වාහන සම්බන්ධයෙන් තියෙන්නේ? රථ වාහන ශ්‍රය තියෙනවා. රථ වාහන නඩත්තුව, රථ වාහන වලට ඉන්ධන, රථ වාහන වල රියදුරන්ට ගෙවන වේතනය. එතකොට මෝටර රථ හා සම්බන්ධ සියලු වියදම් දාන්නේ මොන වියදම් විදියටද? බෙදා හැරීම විදියට. අනිත් එක තමයි ව්‍යාපාරයක තියෙන භාණ්ඩ රැගෙන යාමට යන වියදම්. අපිට දෙනවා ගෙන යාමේ කුලිය. හරිද? එහෙම නැත්නම් භාණ්ඩ ගෙනහිල්ල දෙන්න යන වියදම්. ආන් ඒව යන්නේ මොන වියදම් වලටද? බෙදා හැරීම වියදම් විදියට. අනිත් වර්ගය තමයි භාණ්ඩ අලෙවි කර ගැනීමට යන වියදම්. අලෙවි කර ගැනීමට භාණ්ඩ අලෙවි කර ගන්න ප්‍රචාරණය කරන්න ඕනේ. කොමිස් දෙන්න ඕනේ. පාඩද අන්නේ වගේ දේවල් තියෙනවා. වගකීම් සහතික දෙන්න ඕනේ. එතකොට ඒවා දෙන්න ඕනේ මොකටද කරන්නද? භාණ්ඩ අලෙවි කර ගන්න. එහෙනම් භාණ්ඩ අලෙවි කර ගන්න යන වියදම් මොන වියදමක් ලෙස සලකන්නේ? බෙදා හැරීමක් විදියට සලකන්නේ. අනිත් එක තමයි භාණ්ඩ අලෙවිය නිසා ඇතිවන දෑ. දැන් භාණ්ඩ ණයට වික්කහම බොල් ණය ඇති වෙනවා. ණයට වික්කහම ඔවුන්ගෙන් සල්ලි ගන්න ගියාම වට්ටම් දෙන්න වෙනවා. එතකොට මේ දේවල් ඇති වෙන්නේ මොනවා නිසාද? අලෙවිය නිසා. එහෙනම් අලෙවිය නිසා ඇති වෙන වියදමුත් මොන වියදම් ලෙස සලකන්නේ? බෙදා හැරීම වියදමක් ලෙස සලකන්නේ. එහෙනම් ඔන්නෝව සලකන්නේ මොන වියදම් විදියටද? බෙදා හැරීම වියදම් විදියට.
ඊළඟට බලමු අපි පරිපාලන වියදම් වලට එන්නේ මොනවද කියලා. ළමයි මේ පරිපාලන වියදම් වලට එන එක જાතියක් තමයි ව්‍යාපාරයක ගොඩනැගිල්ලට සම්බන්ධ වියදම්. මොනවද සම්බන්ධ ඒවද? ගොඩනැගිල්ලට සම්බන්ධ වියදම්. මොනවද ගොඩනැගිල්ලට සම්බන්ධ වියදම් තියෙන්නේ? විදුලි බිල තියෙන්න පුළුවන්. ගොඩනැගිල්ලේ කුලිය තියෙන්න පුළුවන්. ගොඩනැගිල්ල රක්ෂණ ගාස්තුව තියෙන්න පුළුවන්. ගොඩනැගිල්ල නඩත්තු කරන්න යන වියදම් තියෙන්න පුළුවන්. ගොඩනැගිල්ල ෂය වීම තියෙන්න පුළුවන්. පළාත් පාලන ආයතන වලට ගෙවපු වරි පණම් ගාස්තු තියෙන්න පුළුවන්. ඒවා ගොඩනැගිල්ල සම්බන්ධයි. අනිත් එක තමයි කාර්යාලය සම්බන්ධව වියදම් තියෙන්න පුළුවන්. කාර්යාලයේ කුලිය, කාර්යාල උපකරණවල ෂය වීම, කාර්යාලයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය, කාර්යාලයේ දුරකථන ගාස්තු, කාර්යාලය සම්බන්ධව තියෙන වියදම්. අනිත් එක තමයි ව්‍යාපාරයක ඉන්න සේවකයන් හා සම්බන්ධ වියදම්. සේවකයන්ට වැටුප් ගෙවන්න ඕනේ, ඔවුන්ට දීමනා ගෙවන්න ඕනේ, ඔවුන්ට සංග්‍රාහක දීමනා ගෙවන්න ඕනේ. ඕම් ඔය විවිධ දේවල් යන්නේ මොන වියදම් වලටද? පරිපාලන වියදම් වලට. පරිපාලන වියදම් වලට. ළමයි මේ මූල්‍ය වියදම් වලට එන ප්‍රධානම සහ එකම ආයතනය තමයි මොනවද? එකක් තමයි පොලි. මොනවද? පොලි. අනිත් එක තමයි ළමයි අය කරන විවිධ මොනවද? ගාස්තු. පොලි සහ විවිධ ගාස්තු. ඒ කියන්නේ ඔය ගාස්තු කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැකලා තියෙනවා. ඔය රන් බාණ්ඩ උගස් කරන්න ගියාම පොලියක් ගන්නවා. හැබැයි පොලියක් ගත්තට ඒගොල්ලෝ සමහර ලාවට කියනවා මේ පොලියක් නෙමෙයි අය කරන්නේ සේවා ගාස්තුවක් කියලා. එතකොට මේ දැන් සේවා ගාස්තුවක් කියලා තය කරලා තියෙන්නේ මොකක්මද? පොලියක්. තේරෙනවද? පොලියක්. එතකොට මේ ගාස්තුවක් අය කරන්නේ මේ මුදල් ලබා ගන්න ගියාම, දැන් උදාහරණයක් විදිහට සරල උදාහරණයක් විදිහට බැංකුවකින් සල්ලි ගන්න ගියාම ATM එකෙන් හරිද? අපේ ATM එකෙන් රුපියල් 5ක මුදලක් කපලා දානවා. එතකොට ඇත්තටම මේ අපි මුදල් ගැනීම නිසා ඇතිවෙච්ච වියදමක් අපිට. ඇත්තට මේ ගාස්තුව මොන පිරිවැයක් ලෙසද ගෙනුම් කරන ඉදි සලකන්නේ? මූල්‍ය වියදමක්, මූල්‍ය පිරිවැයක් විදියට. එතකොට මේ වෙනත් කියන එකට ඇතුළත් වෙන්නේ මොනවද? අනෙකුත් ශීර්ෂවලට කියන අනෙකුත් වර්ගවලට ඇතුළත් නොවන දේවල් සරල වශයෙන් වෙනත් වියදම් වෙනවා. මේකකටවත් ඇතුල් වෙන්නේ නැති ඒවා. ඒ වගේම තවත් ගන්න පුළුවන්. ඒ තමයි නැවත නැවතත් ඇති නොවන ව්‍යාපාරයට පාලනය කළ නොහැකි දේවල් තියෙනවා. නැවත නැවත ඇති වෙන්නේත් නැහැ. ඒ වගේම ව්‍යාපාරයට පාලනය කරන්නත් බෑ. ඒ කියන්නේ උදාහරණයක් විදියට තොග හානියක්. එහෙම නැත්නම් ගිනි හානියක්. එතකොට ඒක නැවත නැවත ඇති නොවන ස්වභාවයේ වියදමක්. ඒ වගේම තමයි ඒක ව්‍යාපාරයට මොනව කරන්නත් බැයිද? කලමනාකරුවන්ට පාලනය කරන්නත් බැහැ. භාණ්ඩ තොගයක් සොරු ගෙනියනවා. එතකොට ඒක නැවත නැවත ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ඒක ව්‍යාපාරට මොනව කරන්නත් බැරි වෙච්ච දෙයක්ද? පාලනය කරන්නත් බැරි වෙච්ච දෙයක්. එහෙමනම් අන්න ඒ වගේ වියදමක් දාන්නේ මොන වියදමක් විදියටද? වෙනත් වියදමක් විදියට දාන්න. එමනම් ලියා ගන්න. වෙනම ඡේදකින් මෙම මෙහෙයුම් වියදම් මෙම ඒකකයේදී අධ්‍යයනය සඳහා ප්‍රධාන ශීර්ෂ 4කට
ප්‍රධාන ශීර්ෂ 4කට පහත පරිදි ප්‍රධාන ශීර්ෂ 4කට පහත පරිදි බෙදා වෙන් කළ හැක. ප්‍රධාන ශීර්ෂ 4කට පහත පරිදි බෙදා වෙන් කළ හැක. ප්‍රධාන ශීර්ෂ 4කට පහත පරිදි බෙදා වෙන් කළ හැක. පහත පරිදි බෙදා වෙන් කළ හැක. ප්‍රධාන ශීර්ෂ 4කට පහත පරිදි බෙදා වෙන් කළ හැක. පහත පරිදි බෙදා වෙන් කළ හැක. ප්‍රධාන ශීර්ෂ 4කට පහත පරිදි බෙදා වෙන් කළ හැක. right මේක ලියා ගන්න. ඊටාම හරිද? පැහැදිලිව ලියා ගන්න. මොකද අපිට අත්‍යවශ්‍ය වෙන ලයිස්තුව. මේ පාඩමේ වැදගත්ම කොටස ඔය.
දෙක right ලියා ගන්න. පහත දැක්වෙන එක් වියදම් පොඩි ප්‍රශ්නයක් ලියා ගන්න. පහත දැක්වෙන එක් වියදම. පහත දැක්වෙන එක් වියදම. ඉහත වර්ග 4 ඉහත වර්ග 4 කවර වර්ගයකට අයත් වේදයි? ඉහත වර්ග 4න් කවර වර්ගයකට අයත් වේදයි? ලියා දක්වන්න. කවර වර්ගයකට අයත් වේදයි ලියා දක්වන්න. යටි යටි ලියන්න මේ කියන්නේ යටි යටි ලියන්න. 1 විදුලිය, 2 ණය පොලිය, 3 වෙනි එක ප්‍රචාරණය, 4 මෝටර රථය, 5 ගොඩනැගිලි කුලිය, 6 වැටුප්, 7 දුන් වට්ටම්, 8 වරි පණම්, 9 රක්ෂණය, 10 බැංකු අයිරා පොලිය, 11 බදු කුලිය, 12 දීමනා, 13 ගෙන යාමේ කුලිය, 14 උකස් ණය පොලිය, 15 බැංකු ගාස්තුව, 16 පරිත්‍යාග, 17 ගොඩනැගිලි ෂය, 18 මෝටර රථ නඩත්තු, 18 පරිගණක නඩත්තු. ඊළඟ එක කාර්යාල උපකරණ ෂය, ඊළඟ එක දුරකථන වියදම්, ඊළඟ එක ලිපි ද්‍රව්‍ය, ඊළඟට 23 බොල් ණය, 24 විකුණුම් කොමිස්, 25 ගිනි හානි, 26 ගොඩනැගිලි අලුත් වැඩියා, 27 යන්ත්‍ර රක්ෂණය, 28 ගොඩනැගිලි රක්ෂණය, 29 සේවක රක්ෂණය, සේවක රක්ෂණය, 30 කොමිස්, දුන් කොමිස්. බලන්න ඉක්මනට මේ ශීර්ෂ පහෙන් කොහොමද කියන්නේ නැත්නම් කියලා බෙදා හැරීමද පරිපාලනද මූල්‍යද වෙනත්ද කියලා ලියන්න බලන්න ඉක්මනට. ඔතන විස්තරේ පුංචි කැලක් ගහලා ලියන්න උත්තරේ.
ඉක්මනට ලියන්නේ 30ට උත්තරේ. බලමු අපි එක එක වියදම. ළමයි විදුලි බිල. විදුලි බිල කියන්නේ ගොඩනැගිල්ලකට සම්බන්ධ වියදමක්. එහෙනම් ඒක මොනවද? පරිපාලන. ණය පොලිය. ණය පොලිය අයිති වෙන්නේ මොන වියදම් වලටද? මූල්‍ය. ප්‍රචාරණය කරන්නේ භාණ්ඩ මොනව කර ගැනීමටද? අලෙවි කර ගැනීමට. එතකොට ඒක බෙදා හැරීම. මෝටර රථ රථ වාහන සම්බන්ධ එකක් බෙදා හැරීම. ගොඩනැගිලි කුලිය ගොඩනැගිල්ලට සම්බන්ධ එකක්. ඒක මොන වියදමක්ද? පරිපාලන. වැටු සේවකීන්ට සම්බන්ධ එකක්. ඒක මොන වියදමක්ද? පරිපාලන. දුම් වට්ටම් භාණ්ඩ අලෙවි කර ගැනීමට සහ අලෙවිය නිසා ඇතිවන වියදමක්. ඒක මොන වියදමක්ද? බෙදා හැරීම. වරිපණම් කියන්නේ ගොඩනැගිල්ලකට සම්බන්ධ වියදමක්. එතකොට ඒක වෙන්නේ මොකද්ද? පරිපාලන. රක්ෂණය ගොඩනැගිල්ලකට කාර්යාලයකට හෝ සේවකයන් ඕන එක්කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක මොන වියදමක්ද? පරිපාලන. බැංකු අයිරා පොලිය පොලිස් සම්බන්ධ වියදමක්. ඒක මූල්‍ය. බදු කුලිය ගොඩනැගිල්ලකට සම්බන්ධයි. ගොඩනැගිලි තමයි බදු ගන්නෙ. එතකොට ඒක පරිපාලන වියදමක්. දීමනා සේවකයන්ට ගෙවන්නේ. සේවකයන් සම්බන්ධ වියදමක්. ඒක පරිපාලන. ගෙන යාමේ කුලිය භාණ්ඩ ගෙන යනවා කියන්නේ භාණ්ඩ රැගෙන යන්න යන වියදමක්. ඒක මොන වියදමක්ද? බෙදා හැරීම වියදමක්. උකස් ණය පොලිය පොලී හා සම්බන්ධ වියදමක්. ඒක මූල්‍ය. බැංකු ගාස්තුව ගාස්තු සම්බන්ධ වියදමක්. ඒක මූල්‍ය. ඊළඟ එක පරිත්‍යාග මේ අනිකුත් එකකටවත් සම්බන්ධ වෙන්න බැරි අනික් ශීර්ෂයකට දාන්න බැරි වියදමක්. එතකොට ඒක වෙනත් වියදමක්. ඒ වගේම ගොඩනැගිලි ෂය ගොඩනැගිලි හා සම්බන්ධිත වියදමක් පරිපාලන. මෝටර රථ නඩත්තු රථ වාහන සම්බන්ධ වියදමක් බෙදා හැරීම. පරිගණක නඩත්තු කාර්යාලය හා සම්බන්ධ වියදමක්. ඒක පරිපාලන. කාර්යාල උපකරණ ෂය කාර්යාලයේ සම්බන්ධ වියදමක්. ඒක පරිපාලන. දුරකථන වියදම් ඔය කියන්නේ කාර්යාලය හෝ සේවකයන් සම්බන්ධ වියදමක්. ඒක පරිපාලන.
ලිපි ද්‍රව්‍ය කාර්යාලය සම්බන්ධ වියදමක් පරිපාලන. බොල් ණය භාණ්ඩ අලෙවිය නිසා ඇතිවන වියදමක් ඒක බෙදා හැරීම. ඒ වගේම විකුණුම් කොමිස් භාණ්ඩ අලෙවි කරගන්න යන වියදමක් ඒක බෙදා හැරීම. ගෙනි හානි ඔය කියන්නේ නැවත නැවත ඇති නොවන ආකාරයේ ව්‍යාපාරයට පාලනය කරන්න බැරි දෙයක්. ඒක මොන වියදමක්ද? වෙනත් වියදමක්. ඒ වගේම ගොඩනැගිලි අලුත් වැඩියා ගොඩනැගිල්ලට සම්බන්ධ වියදමක් ඒක පරිපාලනයි. ඊළඟට යන්ත්‍ර රක්ෂණය ඒක යන්ත්‍ර වලට අදාළ වෙනවා. ඒ කියන්නේ කාර්යාලයක් හා ගොඩනැගිල්ලක් සම්බන්ධිත වියදමක් ඒක පරිපාලනයි. ගොඩනැගිලි රක්ෂණය ගොඩනැගිල්ලට සම්බන්ධ වියදමක් ඒක පරිපාලනයි. සේවක රක්ෂණය ඒක සේවකයන් හා සම්බන්ධ වියදමක් ඒක පරිපාලනයි. දීපු කොමිස් දෙන්නේ භාණ්ඩ අලෙවි කරගන්න. එතකොට ඒක මොන වියදමක්ද? බෙදා හැරීම් වියදමක් වෙනවා. එතකොට අපි දැන් වියදම් බෙදුවා ප්‍රධාන වශයෙන් වර්ග 4කට. ඒක ඕගොල්ලෝ ලියා ගන්න ඇති. ඒක ඕගොල්ලෝ ලියා ගන්න ඇති. හරිද? ඒක ඕගොල්ලෝ ලියා ගන්න ඇති. ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදුවා. ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදුවා. මොනවද මේ වර්ග 4? බෙදා හැරීම් වියදම්, ඒ වගේම පරිපාලන වියදම්, ඒ වගේම මූල්‍ය වියදම්, ඒ වගේම වෙනත් වියදම් කියලා. දැන් අපි කිව්වා ලාභ අලාභ ප්‍රකාශය ප්‍රධාන කොටස් දෙකයි දාපුවා. ඒ වෙළඳ ගිණුම සහ ලාභ අලාභ ගිණුම. මේ දෙකම එකට ගත්තට පස්සේ තමයි මේකට ලාභ අලාභ ගිණුම කියලා කියන්නේ. එහෙම නැත්නම් අලුත් නම මේකට කියන මොකද්ද? ලාභ අලාභ ප්‍රකාශය කියන්නේ. එතකොට මේ ලාභ අලාභ ප්‍රකාශය කියන්නේ මේ දෙකම එකට ගත්තාම කවුරුත් රූල් කරන්න යන්න එපා. බලා ගන්න. මේ දෙකම එකට ගත්තාම ලාභ අලාභ ප්‍රකාශය කියන්නේ. මට මේ ටික ඉඩමදි නිසා මම මේ පැත්තෙත් ගන්නවා. ඉඩමදි නිසා හරිද? ළමයි අපි මේකේ ආකෘතිය ගහද්දී හොඳට බලා ගන්න. ඉස්සෙල්ලාම ගහන්නේ වෙළඳ ගිණුම. ඒක දැන් අපි දන්නවා විකුණුම් කියලා ලිව්වා. හරිද? රූල් දෙකක් විතර තියන්න ඕනේ. මාත් එක්කම ආකෘතිය ගහගමුකෝ. අලුත් පිටුවකින් සම්පූර්ණ පිටුවක් ගන්න. අලුත් පිටු භාගයක් CR කොට රූල් පොතක නම් පිටු 3 කාලක් විතර තියෙනවා නම් ඒක ප්‍රමාණවත් වෙනවා. හැබැයි උඩින් රූල් 3ක් නම් ලියන්න තියන්න ඕනේ. CR තන් රූල් පොතක නම් සම්පූර්ණ පිටුවක් ඕනේ. CR කොට රූල් පොතක නම් පිටු 3 කාලක් විතර තිබුණත් ඇති. එහෙම නැත්නම් අලුත් පිටුවකින්ම ගන්න එක පොඩි ලේසි වැඩි. පිටු 3 කාලක් විතර තියනවා නම් ඇති. කොයික්මනේ උඩින් නම ලියන රූල් 3ක් තියලා මාත් එක්කම රූල් කරගමු. මෙතන දාන විකුණුම් රෝල් දෙකක් විතර තියලා අඩු කළා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. ඊළඟ රූල් එකම ලියනවා මොනවද? ආරම්භක තොගේ. මේ රූල් ඇර ලියන්න එපා. තොර ආකෘතිය පවා විධිමත් වෙනවා. එකතු කළා ගැණුම්. ඒකට රූල් 4ක් විතර තියන්න කිව්වා. අඩු කළා අවසාන තොගය.
එතනින්ම පටන් ගන්නවා දල ලාභය. ඕම් මෙතෙන් දෙනකන් දැන් අපි කතා කළා මෙතන ඉඳන් තමයි අලුත් කොටස් ටික එකතු වෙන්නේ. මේ දල ලාභයට එකතු වෙනවා ජාතියක්. ඒකට කියනවා වෙනත් ආදායම්. මේකෙන් අඩු කරනවා සාමාන්‍ය ලියන්නේ වියදම්නේ. වියදම් අපි ශීර්ෂ කරලා ලියන්නේ පළවෙනි වියදම් වර්ගය තමයි බෙදා හැරීමේ වියදම්. අපි එක එක જાතිය වෙන වෙනම ගන්නෙ. ඒතර මෙතන වෙනත් ආදායම් කියලා රූල් දෙකක් තුනක් තියන්න. බෙදා හැරීම වියදම් කියලා රූල් හතරක් විතර තියන්න. ඊළඟට ආයෙ අඩු කිරීමේ ලකුණක් දාලා පරිපාලන වියදම් දෙවෙනි වර්ගය. ආයෙ රූල් හතරක් විතර තියන්න. අඩු කරන්න. මූල්‍ය වියදම්. මේවට සාමාන්‍ය රූල් 3 ගානේ වගේ තිබ්බහම ඇති මේ දෙකට. අනිත් එක වෙනත් වියදම්. ඒකේ රූල් 3ක් විතර ඇති. උත්තරේට කියනවා වාර්ෂික සුද්ධ ලාභය. වාර්ෂික සුද්ධ ලාභය. වාර්ෂික සුද්ධ ලාභය. පෙරලා ගන්න පිටු අංක 4 ලාභ ප්‍රකාශය. උඩින් නම ලියන්න ජයසිරිගේ ව්‍යාපාරයි. ජයසිරිගේ ව්‍යාපාරයි. දෙදාස් 20 3:31 3:31 අවසන් වර්ෂයට ලාභාලාභ ප්‍රකාශය. දැන් වෙනද කිනුම කියලා ලියන්නේ ලාභාලාභ ප්‍රකාශය. නිකන් ආදායම් ප්‍රකාශය කියොත් ලකුණු කපනවා. රුපියල් 1000 රුපියල් 1000 චුට්ටක් අහගන්න. දැන් මේකේ තීරු තුනක් තියෙනවනේ. මේ තීරු තුනේ දත්ත දාන විදිය දැන් අපි ඉස්සෙල්ලා කියලා දුන්නා ඔයාලට සරල මූල ධර්මයේ කියන. මොකක්ද ඒ කිව්වේ පළවෙනි තීරුවේ දාන්නේ මොනව විතරයිද? වියදම් විතරයි. දෙවෙනි තීරුවේ දාන්නේ මොනවයිද? ආදායමුත් දානවා, තොගත් දානව නේද? ඒක මෙතෙන්ටත් අදාළයි, කිසිම වෙනසක් නැහැ. බලමු අපි කට්ටියම එකතු වෙලා හතරවෙනි ගාන හදමු. ගැනුම් 50යි. ගැනුම් කියන්නේ වියදමක් පළවෙනි තීරුවට 50යි. විකුණුම් ආදායමක් දෙවෙනි තීරුවට 120යි. ආරම්භක තොග දෙවෙනි තීරුවට 15යි. අවසාන තොග දෙවෙනි තීරුවට 10යි. වරහණක් ඇතුලේ දාමු. ආපසු එවුම් ආදායමක් දෙවෙනි තීරුවට විකුණු ගන්න ආපසු එවුම් කියලා 10ක් දෙවෙනි තීරුවට. ආපසු යවුම් ගැනුම් වලින් අඩු කරන්න ආපසු යවුම් කියන්නේ වියදමක් නම් පළවෙනි තීරුවට 5යි. ලද වට්ටම් වෙනත් ආදායමක්. මේක ආදායමක්. ආදායම් දානවා කිව්වේ කීවෙනි තීරුවේද? දෙවෙනි තීරුවේ 7යි. ඊළඟට තියෙනවා සේවක වේතන. අනවගුවේ බලන්න chart එකේ බලන්න සේවකයන් සම්බන්ධ වියදම් ඒක පරිපාලනයි. වේතන කීය තියෙන්නේ 10යි. රක්ෂණය
ඒක ගොඩනැගිල්ලට සම්බන්ධ වියදම. රක්ෂණය පළවෙනි තීරුවට පරිපාලනවල 5යි. ප්‍රචාරණය යන්නේ භාණ්ඩ අලෙවි කරගන්න යන ඒවා බෙදා හැරීම් වියදම්. ප්‍රචාරණය කීයද ළමයි තියෙන්නේ? 3යි. ඊළඟට ළමයි ඔකේ ණය පොලිය කියලා දෙකක් තියෙනවා. පළවෙනි එක ණය පොලිය කරගන්න, ඊළඟ එක අයිරා පොලිය කරගන්න. අයිරා පොලිය. ණය පොලිය කියන්නේ මූල්‍ය වියදම. දෙවෙනි එක අයිරා පොලිය කරගන්න. අයිරා පොලිය කියන්නේ පොලියා. කේත් මොකක් වන වියදමක්ද? මූල්‍ය වියදම. අතර ගානේ ඉන්නේ. ගෙන යාමේ කුලිය භාණ්ඩ ගෙන යන්න රැගෙන යන්න යන වියදම. ඒක බෙදා හැරීමක්. ගෙන යාමේ කුලිය. එතකොට අපි මේ ගැනුම් වලට දැන් මේ මොන කුලිය තිබුණාද? ගෙන ඒමේ කුලිය තිබුණොත් මේ තියෙන ගෙන යාමේ කුලිය. ඒක බෙදා හැරීමක්. 6යි. ලද කොමිස් වෙනත් ආදායමක්. ආදායම් දාන්නේ දෙවෙනි තීරුවේ. 3යි. ඔච්චරයි ගාන තියෙන්නේ. වෙන කිසි දෙයක් දීලා නැහැ. දැන් මොළේ නම් එකතු කරන් යමු අපි කට්ටියම. මේකෙන් මේක අඩු කරන්න 110යි. මේක අඩු කරලා ගන්න මෙතෙන්ට 45යි. මෙතන 60යි. 60න් 10ක් ගියා 50යි. ඊළඟට ඕකෙන් ඕක අඩු කරන්න. අඩු කරපුවම දල ලාභය කියන උත්තරේ එනවා 60යි. ඒකට මේ දෙකේ එකතුව ගන්න 10ක්. එතකොට 70යි. දැන් වියදම් ටික ගන්න. මේ දෙක එකතු කරලා මෙතෙන්ට ගන්න 9යි. වියදම් කියන්නේ අඩු කරන එකක් ඉඳලා වරහණක් ඇතුලේ දාන්න. මේ දෙකත් එකතු කරලා මෙතෙන්ට ගන්න 15යි. වරහණක් ඇතුලේ දාන්න. මේ දෙකත් එකතු කරලා මෙතෙන්ට ගන්න 8යි. වරහණක් ඇතුලේ දාන්න. ඊට පස්සේ මේ වියදම් තුනම 15ට එකතු කරලා ඊළඟ රූල්ට ගෙනියන්න. 9යි 8යි 17යි 15යි 32යි. 70න් 32ක් ගියාම උත්තරේ එනවා කීයද? 38යි. උත්තරේ එනවා 38යි. උත්තරේ 38යි. ඕම් ඔය ප්‍රකාශනයට කියනවා මොන ප්‍රකාශය කියලාද? ලාභාලාභ ප්‍රකාශය කියලා. ලාභාලාභ ප්‍රකාශය කියලා. ඔන්න ඔය ප්‍රකාශය කියනවා මොකක් කියලාද? ලාභාලාභ ප්‍රකාශය කියලා. එහෙනම් ලාභාලාභ ප්‍රකාශයක් හදන්නේ මොකක් හොයන්නද? මොකක් හොයන්නද? සුද්ධ ලාභය හොයන්න. මොකක් හොයන්නද? සුද්ධ ලාභය හොයන්න. එහෙනම් යටි තීරුතර ලකුණක් දාලා ලියන්න. මේ අනුව ලාභාලාභ ප්‍රකාශයක් පිළියෙල කරනු ලබන්නේ ලාභාලාභ ප්‍රකාශයක් පිළියෙල කරනු ලබන්නේ කිසියම් ව්‍යාපාරයක් වර්ෂයක් තුලදී ලැබූ කිසියම් ව්‍යාපාරයක් වර්ෂයක් තුලදී ලැබූ ලාභය හෝ අලාභය සොයා ගැනීම සඳහාය. ලාභය හෝ අලාභය සොයා ගැනීම සඳහාය. ලාභය හෝ අලාභය සොයා ගැනීම සඳහාය. එහෙනම් ලාභය අලාභය මොනවා කරලා බලන්නද? හොයලා බලන්න තමයි. මොකක් අපි හදනවා කියන්නේද?
මොකක් අපි හදනවා කියන්නේද? ලාභ ප්‍රකාශය හදන්නේ. ලාභ ප්‍රකාශය හදන්නේ. right. එතකොට ඔයගොල්ලන්ට අභ්‍යාස 3ක් තියෙනවා තනියම හදන්න ලාභ ප්‍රකාශයේ. 5 වෙනි එක, 6 වෙනි එක සහ 7 වෙනි එක. අභ්‍යාස 3ක් තියෙනවා. එතකොට අපි මේ අභ්‍යාස 3 උත්තර හරිද? ඊළඟ ඔන්ලයින් එකට කලින් අපි WhatsApp එක හරහා ඔයගොල්ලන්ට යොමු කරනවා ඒ උත්තර ටික. හරිද? එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ හදපු එකත් එක්ක ඒක මොනව කරලා බලන්නද? චෙක් කරලා බලන්න. මොකද ඒක ඊටාම සරල දෙයක්. ඔයගොල්ලන්ට මේ පෙරහුරු අභ්‍යාසය ටිකක් තියෙන්නේ. හරිද? පෙරහුරු අභ්‍යාස ටිකක් තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ අභ්‍යාස 3 හදලා හොඳට අහගන්න දරුවෝ. මේ අභ්‍යාස 3 හදලා ඊළඟ ඔන්ලයින් එකට කලින් ඕගොල්ලන්ට අපි ලබා දෙනවා WhatsApp group එක හරහා ඕගොල්ලන්ට ලබා දෙනවා ආකෘතියක්. ආන්ගේ ආකෘතිය ඒ ආකෘති 10ක්. ඒ ආකෘති 6ක් කියලා කියමු අපි. ආකෘති 6ක් මොනවා කරලා තියන්න ඕනේද? දෙවෙනි ඔන්ලයින් එකට කලින් වාසාගත තියන්න ඕනේ. ඒ මොනවද ඒ ආකෘති 6? ලාභ ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි තියෙන ආකෘති. අපි ඒ ආකෘතිය නිවැරදි විධිමත් ආකෘති ඕගොල්ලන්ට අපි යොමු කරනවා WhatsApp group එක වෙත. එතකොට ඕගොල්ලෝ ඒ ආකෘති ටික මොනව කරලා තියන්න ඕනේද? පොතේ ගහලා තියන්න ඕනේ. ආකෘති කීයක්ද? ආකෘති 6ක්. ඒ කියන්නේ දෙකෙන්ම එකක්. ඒ දෙකක් කියන්නේ එක ආකෘතියක්. ඒ වගේ 6ක් ඕගොල්ලෝ මොනව කරලා තියන්න ඕනේද? ගහලා තියන්න ඕනේ. මේ ටික හදලා ඉවර වෙලා. එහෙමනම් අද මූල්‍ය ප්‍රකාශනයේ පළවෙනි ඔන්ලයින් එක ඕගලන්ට මෙලෙස අපි මොනවා කළේද අවසන් කළේ.